ඊළඟ අපිට තියෙන ළමයි මේ හැම ගිණුමම බැලන්ස් කරන්න වෙනවා. ෂේපාගේ ෂේයිගේ බැලන්ස් කරයියමු එහෙනම්. මේ හැම ගිණුමක්ම බැලන්ස් කරමු. දන්න කට්ටිය බැලන්ස් කරලා යන්න. නොදන්න කට්ටියට මම කියලා දෙන්නම්. මෙන්න එකතුව ගත්තා. ෂේපාගේ ගිනියන් රූලයි ෂේයිගේ ගියන රූලයි. නායකති පාලන ගිණුමේ හර වැඩි. වත්කම් ගිණුම් වල හර පැත්ත වැඩි. වියදම් ගිණුම් වල හර පැත්ත වැඩි. වගකීම් ආදායම් ප්‍රාග්ධන ගිණුම් වල බැර පැත්ත වැඩි. ණයගැති පාලන ගිණුම වත්කමක්. ණයගැතියෝ වත්කමක්නේ. හර වැඩි. ඒ නිසා හර පැත්ත එකතු කළා 13යි 350යි. ෂේ භාගේ බැර පැත්තට එනවා. වෙනස දාන්න. දෙදාස් 665 හරියට බැලන්ස් කරන්න ඕනේ නැත්නම් ශේෂ පිරික්සම සමාන වෙන එකක් නැහැ. බැලන්ස් කරන්න ඉස්සෙල්ලා ඔයාගේ ගිණුම් හරිද කියලා චෙක් කරගන්න ඕන. බෝඩ් එකේ නිතරම පෙන්නන වැත්තේ මේ බැලන්ස් කරන ගිණුම තමයි ටාගට් වෙන්න ඕන. බැලන්ස් කරන ගිණුම මේ ගිණුම හරිද කියලා බලලා බැලන්ස් කරන්න. මම ආයි බැලන්ස් කරනවා. දෙදාස් 665 හරි. ඒක විරුද්ධ පැත්තෙන් එකතුවට යටින් ෂේ ඊගේ 2665. ඊළඟ ප්‍රාග්ධන ගිණුම බැලන්ස් කරමු. 4000 වැඩි එකතුව 4000. අඩු පැත්තේ උඩ රූලට ෂේපාගේ 4000. විරුද්ධ පැත්තෙන් එකතුවට පහලින් ෂේ ඊගේ ණය හිමි පාලන ගිණුම. ණය හිමියෝ වගකීමක් නිසා බැර වැඩි. ණය හිමියෝ වගකීමක් නිසා බැර වැඩි. 6750යි 6750යි ෂේපාගේ 1400යි. ෂේ ඊගේ 1400යි. විකුණුම් ගිණුම ආදායම් ගිණුමක් නිසා බැර වැඩි. විකුණුම් ගිණුම ආදායම් ගිණුමක් නිසා බැර වැඩි. 13යි 350යි 13යි 350යි ෂේපාගේ 13යි 350 මේනවා. මොකද හරට ඉලක්කමක් නැහැ. කියන්නේ හර බැර අතර වෙනස ඒ ගණනම. ෂේ ඊගේ ඔයාගේ විකුණුම් ගිණුම ඇත්ත ටිකක් ඈතට වෙන්න. මම බැලන්ස් කරේ විකුණුම් ගිණුම. පස්සේ ඇදපු ගිණුමන්නේ. විදුලි ගිණුම එක ඉලක්කමයි. විදුලිය වියදමක් නිසා හර වැඩි ගිණුමක්. 50යි 50යි ෂේපාගේ විරුද්ධ පැත්තෙන් ෂේ ඊගේ ගෙවල් කුලී ගිණුම එක ඉලක්කමයි. වියදමක් නිසා හර 120යි 120යි ෂේපාගේ ෂේ ඊගේ වැටුප් වියදමක් හර වැඩි. ගිණුම් බැලන්ස් කිරීමට එක්ස්පර්ට්ලා වෙන්න ඕන. ටට්ටක් ගාලා ගිණුම් බැලන්ස් කරන්න ඕන. ඕ ලෙවල් කරපු ළමයින්ට නම් ලේසි මේ වැඩේ. 280යි බැලන්ස් එක ෂේ ඊගේ
ඒ විදිහට හැම ගිණුමක්ම බැලන්ස් කරලා යන්න. මං කියවන්න නැතුව බැලන්ස් කරනවා. මුදල් ගිණුම ඉලක්කම් ගොඩක් තියෙනවා. ඒකත් ඒ විදිහටම බැලන්ස් කරනවා. සාමාන්‍යයෙන් මුදල් ගිණුම කියන්නේ වත්කම් ගිණුමක් නිසා හර වැඩි. හැබැයි තාමත් කලාතුරකින් බැර වැඩි වෙලා බැංකුව අහිරාවක් එන්නත් පුළුවන්. මුදල් පාලන ගිණුම කියන එක. මේ ගානේ නම් හර වැඩි. හර පැත්ත එකතුව තමයි දෙපැත්තටම යන්නේ 14180. 14180 ෂේපාගේ මට ආවා 5920ක්. මම ආයි චෙක් කරලා බලන්නම් හරිද බලන්න ඕගොල්ලෝ. ෂේයිගේ 5920ක්. හරි. ඔන්න ශේෂ පිරික්සුමක් හදන්න ඉස්සෙල්ලා මොකද කරන්න ඕන? හැම ගිණුමක්ම බැලන්ස් කරන්න ඕන. හැම ගිණුමක්ම බැලන්ස් කරන්න ඕන. හරිද? රයිට්. මම එක්තරා වර්ගයේ ගිණුමක් බැලන්ස් කරන්න හැටි පොඩ්ඩක් ආපහු පොඩි ඊට වඩා ෂෝට් කට් එකක් කියලා දෙන්න. උදාහරණයක් අර විදුලි ගිණුම මම ආපහු ඇඳලා බැලන්ස් කරන්න හැටි කියලා දෙන්න. මේ බලන්න විදුලි ගිණුම. විදුලි ගිණුමේ හර පැත්තේ මුදල් පාලන කියලා 50ක් තියෙනව නේද? මේක ඕනනම් මෙහෙම බැලන්ස් කරලා තනි ඉලක්කමයිනේ තියෙන්නේ. තනි ඉලක්කමක් තියලා ගිණුම බැලන්ස් කරනකොට තව ෂෝට් කට් එකක් හදාගත්තා. කොහොමද? මේ 50 යටින්ම ඩබල් ඉරි ගහනවා ওই විදියට. උඩින් ඉරි ගහන්නේ නැහැ. ඒ කෙලින්ම මේ පැත්තේ ඩබල් ඉරි ගහලා 50 ලියලා ෂේපාගේ. විරුද්ධ පැත්තේ ෂේ ඊගේ. වෙන තනි ඉලක්කමක් විතරක් තියෙනකොට කරන වැඩේ. ඉලක්කම් එකට වඩා වැඩියෙන් තියෙන බෑ. දෙපැත්තම එකට වඩා වැඩියෙන් තියෙන බෑ. දෙපැත්තම එක එක දිනුනොත් ඒත් බෑ මේ වැඩේ. එක ඉලක්කමයි නම් තියෙන්නේ මෙහෙම කරත හැකි. ඔන්න. ඔක ලේසි කියන්නේ මොකද අපිට කාලය ඉතුරු කරගන්න නැති පැය විභාගෙට. මෙහෙමත් කරත හැකි. තව ඒ වගේ තව ගිණුමක් පෙන්නන්නද? වැටුප් ගිණුම. එක ඉලක්කමයි තියෙන්නේ මෙන්න. වැටුප්. වැටුප් ගිණුමේ හරට ඉන්න මුදල් පාලන කියලා
280ක් තනි ඉලක්කමයි තියෙන්නේ. මේක ඩක් ගාලා මේකෙන් ඩබල් ලිරි ගැව්වා. මේ පැත්තේ ඩබල් ලිරි ගහලා 280 ලිව්වා ෂේපාගේ. ෂේයිගේ. ඔය විතර තනි ඉලක්කම බැලන්ස් කරතේ. ඒතර අපිට කාලය ඉතුරු කරගත හැකියි. හරි? ඔන්න ගිණුම් බැලන්ස් කරා. දැන් අපෙන් ඉල්ලනවා ශේෂ පිරික්සුමක්. හදමු එහෙනම්. ශේෂ පිරික්සුමේ ආකෘතිය උඩින් ව්‍යාපාරයේ නම ලියන්න. අමල් සිල්වා. අමල් සිල්වා ව්‍යාපාරය හදන දවස 2017 3:31 දිනට ශේෂ පිරික්සුම අමල් සිල්වා ව්‍යාපාරය 2017 3:31 දිනට ශේෂ පිරික්සුම. හර බැර තීරු දෙක හර බැර කියලා නම් කරත් ඇති. අර ගිණුමේ නම කියනක අත්‍යවශ්‍ය නැහැ. හරි දැන් මේ තියෙන පිළිවෙලටම ලියයි යනවා. මගේ මුලින්ම තියෙන ණයගැති පාලන ණයගැති කියලා ලිව්ව නම් ඇති. ඒකේ හරට තියෙන්නේ 2665යි. හරට ෂේ ඊගේ හරට නම් හර පැත්තේ ලියන්නේ. ෂේ ඊගේ බැරට නම් බැර පැත්තේ ලියන්නේ. ඊළඟ මගේ තියෙන්නේ ප්‍රාග්ධන. ඔයාගේ තියෙන එක ඔයා ලියන්න. ප්‍රාග්ධනය. තියෙන්නේ බැරට 4000. හැබැයි පැතිමාරු වෙන්න බෑ. 4000 බැරට. ඊළඟ තියෙන්නේ ණය හිමි. තියෙන්නේ බැරට 1400. ඊළඟ මගේ තියෙන්නේ විකුණුම්. ඔයාගේ තියෙන ගිණුම ඔයා ලියන්න. බැරට 13350. ඊළඟ තියෙන්නේ විදුලි. හරට 50. ගෙවල් කුලි හරට 120. වැටුප් හරට 280. ගැනුම් මගේ තියෙන ගිණුම ඊළඟ ගැනුම් හරට 6750. ඉඩම් ගොඩනැගිලි හරට 800. ලී බඩු හරට 360. මෝටර් රථ හරට 1200. ආපසු එවුම් හරට 505. ගැනිලි හරට 100. මුදල් හරට 5920. එච්චරයිනේ මගේ ගිණුම එකක්වත් මගේ අරුන්නේ නැහනේ. ඔයාගෙත් හරියද බලන්න ගිණුම් කීයක් තියෙනවද ගිණුම් ඔක්කොම? 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14ක් තියෙන ගිණුම්. 14ක් තියෙනවද මෙතන? 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 හරි. ශේෂ පිරික්සුමේ එකතුව සමාන වෙන්න ඕන. හරියට හැදුවනම් මොන හරි අපේ අතින් අඩුපාඩුවක් කියලා තියෙනනම් දෙපැත්ත සමාන වෙන්නේ නැහැ. ගිණුම් බැලන්ස් කරනකොට ඉලක්කම් ලියනකොට වැරදි වෙලා තියුණොත් සමාන වෙන්නේ නැහැ. මම හැදුවත් ඔයා හැදුවත් සමාන වෙන්නේ නැහැ. හරියට හැදුව නැති වුණොත්.
ඔන්න මම හදපු එක නම් සමාන වුණා 18යි 750ට සමාන වුණා. මම හදපු ශේෂ පිරික්සම සමාන වෙන්න නම් මීට ඉස්සෙල්ලා වෙච්ච වැඩ ටික හරියන්න ඕන. මීට ඉස්සෙල්ලා වෙච්ච වැඩ ටික හරි ගියේ නැතුනොත් සමාන වෙන්නේ නැහැ. right. හරිද ශේෂ පිරික්සමක් හදන හැටි? හරි. ශේෂ පිරික්සමක් හදන විභාග ප්‍රශ්න ටිකක් තියෙනවා. මට පේපර් පොත අද ගෙනාපු නැති නිසා මට මතක නැහැ හරියටම. හරිද? ඔයාගේ පේපර් පොතේ තියෙන අන්තිම පේපරේ ඉඳලා උඩට ලකුණු 10ක ගණන් වගේක් ඇති ශේෂ පිරික්සමක් පිළියෙල කරන්න කියලා. ඊළඟ දවසේ මම වීඩියෝ එකෙන් ඒ පේපර්ස් ගණන් ටික සාකච්ඡා කරන නිසා ඉස්සෙල්ලම ඔයාගේ පැත්තෙන් හදලා තියාගන්න. ඊට පස්සේ මම සාකච්ඡා කරනකොට හරි වැරදි අඩුපාඩු බලා ගන්න පුළුවන්. හරිද? හෝම්වර්ක් එක නම් මොකක්ද? පරණ 2019 ඉඳලා උඩට යනකොට හම්බෙන හරිද? උඩට යනකොට හම්බෙන හැම පේපර් එකකම තියෙනවා ශේෂ පිරික්සුම පිළියෙල කරන්න කියලා ගාණක්. මට ගණන් වල නම්බර්ස් මතක නැහැ. හරිද? අන්නේ ගණන් ටික හදලා තියන්න ඕන. ඊළඟ දවසේ මම ඒ ගණන් ටික තමයි සාකච්ඡා කරන්නේ. ලකුණු 10න් කීයක් ගන්න පුළුවන්ද කියලා Tamanට තීරණය කරත හැකිනේ. ඒ වගේම ඔයා ගෙදරදී ගාන ආදරවල විනාඩි කීයක් ගියාද බැලන්ස් වුණාට නැති වුණත් කමක් නැහැ. හදලා ඉවර කරන්න ඕන. විනාඩි කීයක් ගියාද කියලා ඒ හඳන හැම ගානක් ළඟින්ම ලියා ගන්න ඕන. මේ ගානට විනාඩි 10ක් ගියා 15ක් ගියා 20ක් ගියා ඒ වගේ ලියා ගන්න ඕන. ඒතර අපි කාලේ බලමු කොච්චර ගත වෙනවද කියලා. ඒ ගාන වෙනුවෙන් මොකද පේපරේ තියෙන එක ප්‍රශ්නයක්වත් අතාරින්න බෑනේ. ඔක්කොම හදාන්නනේ තියෙන්නේ. නිසා කාලෙත් මැනේජ් කරගන්න ඕනේ. හරි. ශේෂ පිරික්සම ගැන අවබෝධයක් ගත්තද? ඊට පස්සේ ප්‍රශ්නාංක 3 මේකත් ඉස්සෙල්ලා උගන්න පාඩමකින් ආයි ගානක් මතකද බලන්න. තනිපුජ්‍යල ව්‍යාපාරිකෝ මහේන්ද්‍රන් ඔහුගේ සුළු මුදල් වියදම් අග්‍රිම ක්‍රමයේ යටතේ පවත්වාගෙන යයි. අග්‍රිම මුදල 10000කි. 2018 මාර්තු මාසයේ වූ සුළු මුදල් ගනුදෙනු පහත පරිදි විය. දිනය වවුචර් අංකය ලදුපත් අංකය විස්තරය රුපියල් කියලා තොරතුරු ටිකක් දීලා. ඔබ විසින් 2018 මාර්තු මාසය සඳහා මහේන්ද්‍රගේ සුළු මුදල් පොත පිළියෙල කරන්න විශ්ලේෂණ තීරු පහත සඳහන් පරිදි විය යුතුය. ගමන් වියදම්, වාහන සඳහා වූ වියදම්, තැපැල් වියදම්, කාර්යාල මණ්ඩල සුබ සාධන, පිරිසුදු කිරීම වියදම්. සුළු මුදල් පොත මතකද? සුළු මුදල් පොත ආකෘතිය මතක් කරන්න. නැත්තම් හදපු පාඩමෙන් ටක් ගාලා ආකෘතිය බලන්න ගිහිල්ලා. කොහොමම ආපස්සට ගියොත් සුළු මුදල් පොත් හදලා තිනවා ගණන් දෙකක්ද කොහෙද? මේ ගාන හදා ගන්න පුළුවන්ද බලමු. හරි. මතක නැත්තම් මම ආකෘතිය අඳින්නම්. හයි. මෙන්න සුළු මුදල් පොත. තීරු ගොඩක් යනවා මේ පැත්තටනේ. මුලින්ම අපි පෙන්වන්නේ ලැබීම්, දිනය, විස්තරය,
වවුචර් අංකය සුළු මුදල් වවුචර් අංකයක් තියෙනවා ඒක වටිනාකම නැත්තම් මුදල. ඊළඟ විශ්ලේෂණ තීරු ගානේ දීලා තියෙනවා 1 2 3 4 5ක් තියෙනවා විශ්ලේෂණ තීරු 5යි 1යි 2යි 3යි 4යි 5යි ඊට අමතරව තව තීරුවක් දාගන්න කිව්වා ගානේ කියන්න ඕනේ ලෙජරය. ඔන්න ආකෘතිය. හඳ ගන්න වෙලාවක් යයි අඳින්න. මන් තීරු ටිකක් නම් කරලා ඉන්න. ඒතර අර රූල් කරගන්න ලේසියිනේ. මේ තීරුව ලැබීම් මේ තීරුව දිනය මේ තීරුව විස්තරය මේ තීරුව වවුචර් අංකය ඕනනම් දිනයට පිටිපස්සෙන් ආවත් කමන්නේ. මේ තීරුව වටිනාකම නැත්තම් මුදල මේ තීරු සෙට් එකේ හෙඩ්ලයින් එක විශ්ලේෂණ සුළු මුදල් පොත වගේමයි විශ්ලේෂණ තීරු 5ක් ගානේ දීලා තියෙනවා. ඒ තීරු 5 ගමන් වියදම් කෙටි කරලා ලියන්න වෙයි. වාහන වියදම් තැපැල් වියදම් සුබ සාධන වියදම් පිරිසුදු කිරීම වියදම් ලියපු එක පේන්නේ නැහැ දිග වැඩි නිසා පොත බලලා ලියන්න. ගමන් වියදම් වාහන වියදම් තැපැල් වියදම් සුබ සාධන වියදම් පිරිසුදු කිරීමේ වියදම්. අන්තිම තීරුව ලෙජරය. මතකද ලෙජරය කියලා තීරුවකුත් දැම්ම අපි. ඒක දාන්න වෙනවා. ලෙජරය. තීරු ටික පෙන්නන්න මේ තීරු ටික පෙන්නන්න. හරි. දැන් ගන්න පටන් ගනිමු. උඩම ඡේදය කියවන්න. තනි පුජ්‍යල ව්‍යාපාරිකෝ මහේන්ද්‍ර ඔහුගේ සුළු මුදල් වියදම් අග්‍රිම ක්‍රමයට පවත්වාගෙන යයි. අග්‍රිම ක්‍රමය මතකනේ. ලැබෙන්නේ නිශ්චිත මුදලක්. වියදම් වෙච්ච ගානට නැවත සල්ලි ලබා ගන්න ක්‍රමයට කියන්නේ අග්‍රිම මුදල. අග්‍රිම මුදල 10000යි. අන්න. අග්‍රිම මුදල 10000යි. මෙයාට ලැබෙන්නේ 10000ක මුදලක්. යාට ලැබෙන්නේ 10000ක මුදලක්. හරිද? ඒතර 10000න් 8000ක් ඉවර වුණාම ඉතුරු වෙනවනේ 2000ක් උදාහරණයක් පෙන්නන්නේ. ආපෝ 8000ක් ඉවර වුණාම ඉතුරු වෙනවනේ 2000ක් ඊළඟ පාර ආයි හම්බෙන්නේ 8000යි. වියදම් වෙච්ච ගානට සමාන ගානක් ආයි ලැබෙනවා. ඒකට තමයි අග්‍රිම ක්‍රමය කියන්නේ. එහෙනම් මේ බලන්න ගාන පටන් ගන්නකොටම 2018 3.1 අත ඉතිරි සුළු මුදල 4850ක් දීලා තියෙනව නේද? එහෙනම් ඒක ලැබීම් තීරුවේ ලියාගන්න ශේෂය ඉදිරියට ගෙනාවා 4850ක් 2018 3.1 කියන ගිය මාසෙන් ශේෂය ෂේඊගේ ගිය මාසෙන් ඉතුරු වෙලා 4850ක්. අන්න දැන් කල්පනා කරන්න. එයාට හම්බෙන්නේ 10000යි. 10000න් 4850ක් ඉතුරුන කියන්නේ ගිය මාසෙ කීයක් වියදම් වෙලාද? 10000න් ඉතිරි වෙලා තියෙන්නේ
4850 නම් ගිය මාසේ වියදම් වෙලා තියෙන්නේ කීයද? ඔය දෙක අතර වෙනස. පන්දාස් 150යි. දැන් මේ මාසේ ආයි හම්බෙන්නේ මෙයාට 5150යි. ඒක තියෙනවා නේද ඊළඟ එකේ 3.1. අග්‍රිමය මුදල දක්වා සුළු මුදල් ප්‍රතිපූර්ණය කළා. එන අග්‍රිම මුදල කියන්නේ 10000යි. දැන්ට 4850ක් ඉතුරු වෙලා නම් තව 5150ක් විතරක් සල්ලි ගන්න. 5150යි මුදල්. මුදල් ලැබෙනවා. මුදල් පාලන ගිනම බැර වෙලා සුළු මුදල් පොතට හර වෙනවා. සල්ලි හම්බුනේ 3.1. 3.1. හම්බෙච්ච වවුචරේ නම්බරේ CR 0.02 මේක ලියන්න. CR 0.2 වවුචරේට තමයි හම්බුනේ. මේක තේරුණාද? මේ දෙකේ එකතුව ආරම්භක ශේෂයයි මුදල් ලැබීමයි දෙකේ එකතුව කීයක්ද වෙන්න ඕන? අග්‍රිමය වෙන්න ඕන. අග්‍රිමය කියන්නේ කීයද? 10000ක් වෙන්න ඕන. මෙතනට වෙනම ලකුණු තියෙන පේපරේදී. ඔය කොහොම නොවන වෙන කොනම ක්‍රමයකට ලියලා දුන්නා ලකුණු නැහැ. හරි. දැන් 3.2 පෙට්‍රල් වලට සල්ලි ගෙවන්න 750ක් වෙන්න. 3.2 පෙට්‍රල්. පෙට්‍රල් වලට සල්ලි ගෙවන්න CR 100 යටතේ කීයක්ද ගෙවන්නේ? 750ක්. 750 මුදල් තීරුවේ දාලා විශ්ලේෂණ තීරුව පෙට්‍රල් වියදම් වාහනත් එක්ක සම්බන්ධයි නේද? එහෙනම් වාහන වලට දාන්න. වාහන වියදම් වලට. තුනයි පහ මුද්දර 400යි. CR 101 400යි. මුද්දර සම්බන්ධ තැපැල් වියදමක් නේ තැපැල් දාන්න. තුනයි 7 පිරිසුදු කිරීම. පිරිසුදු කිරීම CR 102 150යි. පිරිසුදු කිරීම හොඳයි. පිරිසුදු කිරීම වියදම් කියලා තීරුවක් තියෙන එකට දාන්න 150. තුනයි 8 පෙට්‍රල් ආපහු CR 103 750යි. පෙට්‍රල් වාහන වියදමක්. වාහන වියදම් වලටත් වර්ග කරන්න. තීරු දෙකකට දාන්න ඕනේ කියලා කම. 3.12 CR 104 වාහන අලුත් වැඩියා. වාහනේ කැඩිලා මොකක් හරි අලුත් වැඩියාවකට ගියා කීයක්ද? 300යි. පොඩි ගාණක් 300යි. සුළු වියදමක් නේ. දාන්න වාහන වියදම් වලට 300යි. 3.16 ගමන් වියදම් CR 105 200යි. ගමන් වියදම් වෙනම තීරුවක් තියෙනවා ඒකට දාන්න. තුනයි 20 කාර්යාල මණ්ඩල සඳහා තේකොළ සීනි වියදම තේකොළ සීනි CR 106 350යි. තේකොළ සීනි දාන්න පුළුවන් හොඳ තීරුව. ඔව් සුබ සාධන වියදම් නේ. කාර්යාල මණ්ඩලයටනේ තේ ආදලා දෙන්නේ. එහෙනම් සුබ සාධන වියදමත් 350. මොන ඔෆිස් එක තේකොළ සීනි පිටි ගේන්නේ. ඒක සුබ සාධන වියදම. 3.23 පිරිසුදු කිරීම. ඔය ඔෆිස් එක අතුපතු ගාලා යන මිනිස්සෙක් ඉන්නවනේ.
එයාට ගෙවලා CR 107 යටතේ කීයක්ද 200ක් පිරිසුදු කිරීමේ වියදම් එකට වර්ග කරන්න. ඊළඟ 104 පස්සේ 108 3.30 මේව පන්තිදී හැදුවා මම ඉක්මනට හදන්නේ ඒකයි. කාර්යාල මණ්ඩල ගමන් වියදම් අයිතමය 108 CR 108 450යි. ගමන් වියදම්නේ ගමන් වියදම් තීරුවට දාන්න ගමන් වියදම් බැංකු වලට යනවා වෙනත් ඔෆිස් වලට යනවා එතකොට ඒකට ගමන් වියදමක් යනවා. ඊළඟ 3.30 තැපැල් වියදම් CR 109 600යි තැපැල් වියදම් වලට දාන්න. තුනයි 31 CR 0.03 අග්‍රමය මුදල දක්වා සුළු මුදල් අග්‍රමය ප්‍රතිපූර්ණය කළා. අග්‍රමය ප්‍රතිපූර්ණය කරන්නලු. ඒ කියන්නේ දැන් වියදම් වෙලා තියෙන ගානට සමාන ගානක් ආයිල්ල ගන්න ඕනේ. මතකද අග්‍රමය ප්‍රතිපූර්ණයක් කළා? කරන නිශ්චිත ක්‍රමයක් තියෙනවා මතකද? අග්‍රමයක් ප්‍රතිපූර්ණය කරන්න හැටි මතකද? කොහොමද අග්‍රමයක් ප්‍රතිපූර්ණය කරන්නේ? ප්‍රතිපූර්ණය කරන වෙලාවේදී මේ දක්වා ගෙවීම් ටිකේ එකතුව ගන්න. මම මතක නැත්තම් මම ආයි මතක් කරන්නම්. ගෙවීම් ටිකේ එකතුව ගන්න. තනි ඉරක් ගහලා ගෙවීම් ටිකේ එකතුව ගන්න. එකතු කරන්න බලන්න. මට ආව 4150ක්. හරිද බලන්න. හරි. දැන් තව රූලක් ඉඩ තියලා මෙතනින් එකතුන් තීරුවක් ගහලා මේ පැත්තේ එකතුන් තීරුවට කෙලින්ම මේ පැත්තේ එකතුන් තීරුවක් ගහලා ලැබීම් පැත්තෙත් එකතුන් තීරුවක් ගහලා සුළු මුදල් පොත බැලන්ස් කරමු. සුළු මුදල් පොත බැලන්ස් කරමු. කොහොමද බැලන්ස් කරන්නේ? ලැබීම් පැත්ත 10000යිනේ. ගිණුමක් බැලන්ස් කරන විදිහට බැලන්ස් කරන්න 10000. වැඩි පැත්ත 10000. අඩු පැත්තට දැම්මත් 10000. 4150ක් අඩු කරලා ෂේපාගේ 3.30ට 3.31 වෙනිදාට ෂේපාගේ 3.30 වෙනිදාට ෂේපාගේ 5850යි. එකතුවට යටින් 3.31 ෂේ ඊගේ ලැබීම් පැත්තේ 5850යි. 5850යි. දැන් 3.31 CR 0.03 අර්ථයේ අග්‍රම මුදල දක්වා සුළු මුදල් අග්‍රමයේ ප්‍රතිපූර්ණය කරන්න. එහෙනම් දැන් ආයි සල්ලි ගන්න 3.31ට. 3.31 සල්ලි ගන්න. මුදල් වියදම් වෙච්ච ගානට සමාන ගානක් මෙතනින් ගත හැකිනේ. වියදම් වෙලා තියෙන 4150යි ප්‍රතිපූර්ණය කරන්න ලැබෙන්න ඕන කියලාද ලැබීම් තීරුවට 4150. අග්‍රමයේ ප්‍රතිපූර්ණය කරාම මෙතන ටෝටල් එක කීයක් වෙන්න ඕනද? 10000ක් වෙන්න ඕන. ටෝටල් එක 10000ක් වෙන්න ඕන. කොහොමනේ අග්‍රමයේ ප්‍රතිපූර්ණය කරන්න කිව්වේ? ওই ප්‍රොසෙස් එකට ලකුණු තියෙනවා. දැන් මාසය අවසන් වෙලා තියෙන නිසා විශ්ලේෂණ තීරුවත් එකතු කරන්න පහලට. දැන් මාසය අවසන් වෙලා තියෙන නිසා විශ්ලේෂණ තීරුවත් එකතු කරන්න. ගමන් තීරුව එකතුව 650ක් මට පේනවා.
මෙතන 1800ක් පේනවා. මෙතන 1000ක් පේනවා. මෙතන 350යි. මෙතන 350යි. මෙතන නෑ. ඔන්න ඔය ගාන හදන හැටි. right. ඊළඟ අපි යමුද ප්‍රශ්න අංක 4ට. ප්‍රශ්න අංක 4. ව්‍යාපාරයක් පවත්වාගෙන යන ශ්‍රී රාමස්වාමී සුළු මුදල් සඳහා අග්‍රිම ක්‍රමයට පාලනය කරන තීරු සහිත සුළු මුදල් පොතක් භාවිතා කරයි. 2018 මාර්තු මාසය තුල පහත ගනුදෙනු සිදුවිය. මාර්තු 1 ප්‍රධාන මුදල් අය කැමකින් අය කැම කියන්නේ මුදල් භාරකාරයගෙන් මුදල් අය කැමි කැෂිය ප්‍රධාන මුදල් අය කැමකින් ලද මුදල 15000යි. පහත ගෙවීම මෙම මාසයේ එම අග්‍රිමයෙන් සිදු කරන ලදී. මෙන්න මේ අග්‍රිමයෙන් ඒ කියන්නේ අග්‍රිමය 15000යි මුලින්ම හම්බුනේ 15000. එම අග්‍රිමයෙන් කරපු ගෙවීම් ටික යතුරු ලින කඩදාසි මිලදී ගත් 150යි තැපැල් ගාස්තු 80 ආදී වශයෙන් ගෙවීම් කරගෙන ගියා. හරිද? මාර්තු 31 බලන්න ප්‍රධාන අය කැමකින් අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම සඳහා ශේෂ මුදල ලැබීම. 31 වෙනිදා ආපහු සල්ලි හම්බෙලා තියෙනවා ප්‍රතිපූර්ණය කරන්න සල්ලි හම්බෙලා. මොකක්ද හදන්න කියන්නේ? හදන්න කියන එක ටයිප් වෙලා නැහැ ලියා ගන්න. ප්‍රශ්නේ පළවෙනි කොටස ඔබ විසින් පළවෙනි කොටස මාසයේ සඳහා සුළු මුදල් පොත පිළියෙල කරන්න. මාසයේ සඳහා සුළු මුදල් පොත පිළියෙල කරන්න. දෙවෙනි කොටස මාසයේ අවසානයේ ගනුදෙනු ලෙජරයට පිටපත් කරන්න. මාසයේ අවසානයේ ගනුදෙනු ලෙජරයට පිටපත් කරන්න. මාසයේ අවසානයේ ගනුදෙනු ලෙජරයට පිටපත් කරන්න. ඕකේ? හරි. දැන් ඉස්සෙල්ලා ගාන හදනකොට ලේසි මොකද විශ්ලේෂණ තීරු මෙතනට දාන්න ඕන පෙන්නන්න. මෙතනට දාන්න ඕන විශ්ලේෂණ තීරු දාලා තිබුණා ගානේ නේ. දැන් මේ ගානේ නෑ. එහෙනම් අපි මේ ගානට විශ්ලේෂණ තීරු ටිකක් ඉස්සෙල්ලා පැත්තක ලියාගෙන ඉඳමුද බලන්න. හොඳ විශ්ලේෂණ තීරු ටික. වියදම් කියෙව්වහම තේරෙයි. යතුරු ලියන කඩදාසි මිලදී ගත්තා.
තැපැල් ගාස්තු ගෙව්වා. යතුරු ලියන කඩදාසිය ලිපි ද්‍රව්‍ය වලට දාත හැකි. තැපැල් ගාස්තු තැපැල්ට සල්ලි ගෙවාම තැපැල් ගාස්තු ලිපි ද්‍රව්‍ය වියදම් තැපැල් ගාස්තු ගත හැකි. තව කාර්යාල පිරිසුදු කරලා කාර්යාල පිරිසිදු කිරීම ඒකටත් ගත හැකි තීරුවක්. තව සුබ සාධන අර ඉස්සලා ගානෙත් තියෙන්නේ සුබ සාධන සුබ පැත්තක ලියා ගන්න ගානේ ටියුට් එකෙම ලියා ගන්න සුබ සාධන කියලා එකක් ගත හැකි. තව ඔය තීන්ත කියන්නේ ඒක ගත හැකි අපිට ලිපි ද්‍රව්‍ය වලට. තීන්ත කියන්නේ ඔය පෑන් වලට එහෙම දාන නැත්නම් ඔය මොනාරි පෑඩ් අර මේ වලට දාන සීල් රබර් සීල් වලට එහෙම දාන තීන්ත ගේන්නේ ඒවා. යතුරු ලියන රිබන් කියන්නේ අර ටයිප්‍රයිටරේට දාන රිබන් එක ඒකත් ලිපි ද්‍රව්‍ය වලට ගත හැකි. දුරකථන බිලුත් ගෙවලා තියෙනවා නේ. දුරකථන බිල් දුරකථන කියලා තීරකුත් දාගනිමු. කාර්යාල පිරිසුදු කිරීම ගමන් වියදමුත් දාමු. එච්චරයි ටිකට දාත හැකිනේ. විශ්ලේෂණ තීරු කීයක් දාන්න වේද මේ ගානේ? 1 2 3 4 5 6ක් දාමු. විශ්ලේෂණ තීරු 6ක් දාලා ලෙජරේ කියලා තීරුවකුත් දාලා අර ආකෘතිය වගේ එකක් අඳින්න. මේ වගේම ආකෘතියක් ඇඳ ගන්න. විශ්ලේෂණ තීරු 6යි. ඉස්සෙල්ලා ගානේ 5යිනේ ආවේ. දැන් ගානේ 6ක් එනවා. ලැබීම් දිනය විස්තරය වවුචර් අංකය මුදල විශ්ලේෂණ තීරු 6යි ලිපි ද්‍රව්‍ය තැපැල් පිරිසිදු කිරීම සුබ සාධන දුරකථන ගමන් වියදම් ලෙජරය ආකෘතිය දාගන්න. හරිද මං ආයි තීරු ටික කියන්නද? ලැබීම් දිනය
විස්තරය වවුචර් අංකය මුදල විශ්ලේෂණ තීරු 6යි විශ්ලේෂණ තීරු ගානක දීලා නැත්නම් Tamanට කැමැති පරිදි දාගත හැකි හොඳ විශ්ලේෂණ තීරු දාගන්න හොඳ මේවා ලිපි ද්‍රව්‍ය තැපැල් පිරිසිදු කිරීම සුබ සාධන දුරකතන ගමන් වියදම් අන්තිම තීරුවේ මුකුත් ආව නැතුණාට ලෙජරේ කියලා සාමාන්‍යයෙන් දාන්න ඕන අත්‍යවශ්‍ය නැහැ ගානක නැත්තම් ලකුණු අඩු වෙන්නේ නැහැ නැති වුණා කියලා හරි දැන් ලියමු ඉස්සෙල්ලා වගේ ලියාගෙන යන්න තියෙන්නේ 2018 මාර්තු 1 ප්‍රධාන මුදල් අය කැමගින් ලද මුදල 15000 එන ලැබීම් යටතේ ලියන්නේ 15000ක් හම්බුණා කවදද 3.1 විස්තරය මුදල් අන ලැබීම ලිව්වා දැන් ගිවාගෙන යන්නේ 3.3 යතුරු ලියන කඩදාසි යතුරු ලියන කඩදාසි ටයිප්‍රයිටර් වලට ගෙන කොලේ 150යි වවුචර් අංකයක් දීලා නැහැ එතකොට ඒ ඕනේ නැහැ 150 යතුරු ලියන කඩදාසි නිසා ලිපි ද්‍රව්‍ය වලට දාමු ඔෆිස් එකට ගෙන ලිපි ද්‍රව්‍යයක් නේ ඒක ඊළඟ එදාම දිනයට 3.3ට තැපැල් ගාස්තු අසුවයි තැපැල් තීරුවට තුනයි 6 කාර්යාල පිරිසුදු කිරීම දෙසීයයි කාර්යාල පිරිසුදු කිරීම තීරුවට 200 3.8 තැපැල් ගාස්තු CI තැපැල් යටතේ ආපහු කාර්යා එදාම 3.8 කාර්යාල පිරිසුදු කිරීම කාර්යාල පිරිසුදු කිරීම CI පිරිසුදු කිරීම තීරුවේ තුනයි 10 තැපැල් ගාස්තු මම වැඩි කතා බහක් නැතුව ගණන් හදවන්නේ ඔයගොල්ලොත් යම් නේද ඩේටා ප්‍රමාණිකුත් යනනේ ඔයගොල්ලන්ට මේක බලනකොට ඒක නිසා මම අභ්‍යාසම විතරක් හදවලා පෙන්නන්න හදන්නේ තැපැල් ගාස්තු එකසිය 75යි තැපැල් තීරුවට තුනයි 10 ආපහු සුබ සාධන වැය සුබ සාධන වැය 400යි සුබ සාධන තීරුවට 400යි මේ පන්ති ඉගෙන ගන්න වෙලාවක් වුණා නම් වෙලාව වෙනකොට කීප දෙනෙක් බැනුම් අහලත් නේ වැඩ කරන්නේ නැතුව දැන් ඉතින් වැඩ කරනවද නැද්ද කියලා පේන්නේ නැහැ නේද මම සාමාන්‍යයෙන් බයිනවනේ නේ වැඩ කරන්නේ නැති වුණාම 3.18 නේ දවසකට එක්කෙනෙක් හෝ දෙන්නෙක් බැනුම් අහනවමනේ තීන්ත ඔය මේ පෑන් වලට දාන්න ඔය අර සීල් වලට දාන තීන්ත එවන ගේන්නේ ඔෆිස් වලට 50යි නේද බිත්තියේ තීන්ත ගන්න ගේන්නේ නැහැනේ නේ ඒ තීන්ත නෙමෙයි 50යි තීන්ත දාමු අපි ලිපි ද්‍රව්‍ය තීරුවට ව්‍යාපාරික ලිපි ද්‍රව්‍ය කොටේ තමයි ඉන්නේ
ඒකෙම යතුරු ලියන කඩදාසි. යතුරු ලියන කඩදාසි 100යි. යතුරු ලියන කඩදාසිත් ලිපි ද්‍රව්‍ය වලටම දාමු. 3.20 යතුරු ලියන රිබන් ටයිප්‍රයිටර් වලට කියන රිබන් එක යතුරු ලියන රිබන් දැන් තාම සමහර තැන්වල නේද පරිගණක නැත්තම් සමහරලා ටයිප්‍රයිටර් තාමත් තියෙනවනේ යතුරු ලියන රිබන් 70යි. ඒකත් ලිපි ද්‍රව්‍ය වලට දාමු. තුනයි 22 දුරකථන බිල් 110යි දුරකථන බිල් දුරකථන තීරුවට දාමු. තුනයි 23 කාර්යාල පිරිසුදු කිරීම 200යි පිරිසුදු කිරීම තීරුවට. තුනයි 24 ගමන් වියදම් 800යි ගමන් තීරුවට. ගමන් වියදම් කියලා තීරුවක් තියෙන එකට. තුනයි 25 ආපහු ගමන් වියදම් 1400යි ඒකත් ගමන් වියදම් තීරුවට. ඒකෙම තියෙනවා තැපැල් ගාස්තු 3.25ම තැපැල් ගාස්තු 400යි තැපැල් තීරුවට. තුනයි 28 ඡායා පිටපත් කඩදාසි 800යි ෆොටෝකොපි වලට ගේන කඩදාසි මේ කියන්නේ ඒකත් ලිපි ද්‍රව්‍ය. තේ හා සීනි 31යි සුබ සාධනනේ. තේ හා සීනි සුබ සාධන වියදමක් 300යි සේවක සුබ සාධනයේට 300යි. 31 ප්‍රධාන අයකැමකින් අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම සඳහා ශේෂ මුදල ලැබීම. බැලන්ස් කරලා ශේෂ කරන්න මේ ප්‍රතිපූර්ණය කරලා ගන්න බලන්න. ප්‍රතිපූර්ණය කරන්න හැටි මතකද? ප්‍රතිපූර්ණය කරමු. මේ ගෙවීම් ටිකේ මුළු එකතුව ගන්න.
මට ආපු උත්තරේ නම් 5435යි. ආයි එකතු කරමු. පන්දාස් 435 ප්‍රතිපූර්ණය කරන්න හැටි මතකද? රුලක් ඉඩ තියලා එකතුන් ගැහුවා. මට ඉඩ බඳී වෙනවා වගේ. ඒක නිසා මම පරිස්සමෙන් කරනවා. ලැබිලා තියෙනවා 15000ක්. ගෙවලා තියෙනවා 5435ක්. එහෙනම් 3.31 වෙනිදාට ශේෂය 5ට ගෙන යනවා. වෙනස 9565ක්. බැලන්ස් එක තියෙනවා 9565ක්. හරිද ළමයි? ලියා ගන්නකොට ඉලක්කම වැරදුවොත් එන්නේ නැහැ උත්තර. දැන්ට වැරදිලා නම් ওই ටික ලියාගෙන ආපහු ගෙදරදී හදන්න ඕන. 5965. ඒක ඉදිරියට ගේනවා. ශේෂය ඉදිරියට ගෙන ආවා. ප්‍රතිපූර්ණය කරන්නේ 3.31 නේද? 3.31 දිනේම දැම්මම කමන්නේ නැහැ. 9565ක්. සල්ලි අරගන්න 3.31 වෙනිදා මුදල් ආපහු ගන්න මේ වියදම් කරලා තියෙන ගානට සමාන ගානක්. 5435ක් ආයි ගන්න. ඔය ටික හරියට මේ ටික හොඳට පෙන්නන්න. මේ ටික හරියට වෙනවද බලන්න. ඔයාලට පේපර් වල ඇවිල්ලා තියෙන සුළු මුදල් පොත් හදන්න කියලා. මේ ටික තමයි හොඳටම තියෙන්න ඕන. අග්‍රමයක් ප්‍රතිපූර්ණය කරන විදිය. ප්‍රතිපූර්ණය කරනවා කියන්නේ මොකද්ද? ගෙවලා තියෙන ගානට සමාන ගානක් ආයි ගන්නවා. වියදම් වෙලා තියෙන ගානට සමාන ගානක් ආපහු ගන්නවා. එහෙනම් 5435ක් වියදම් වුණ තුන්වෙනි මාසයේදී හතරවෙනි මාසයේ අවශ්‍යතාවයට 5435ක් ආයි ගන්නවා. එතකොට යාගේ බැලන්ස් එක තියෙනවා 9565ක් ලාච්චුවේ. ඒක රීම්බේස් කළා නැත්නම් ප්‍රතිපූර්ණය කළා 15000ක් දක්වා අප්ඩේට් කරගන්නවා. ඔයගොල්ලෝ පන්ති යනකොට ගෙදරදි නේද? සල්ලි ළඟනකොට එහෙමනේ කරන්නේ නේද? ගිය සතිය ඉතුරු වෙච්ච 500ක් තියෙනවා. මේ සතිය එනකොට තව රුපියල් 1000ක් දුන්නා නම් මට 1500 හරියනවා කියලා ඒ ගාණක් නිල්ලන් එන්නේ. ප්‍රතිපූර්ණය කර කර තමයි එන්නේ. 1500යි ගෙදරින් දෙන්නේ. ගිය සතිය ඉතුරු වෙච්ච ගාණ තියාගෙන මදි ගාණ විතරක් ඉල්ල ගන්නවා. මදි ගාණ නෙමෙයි ඔයගොල්ලෝ ඉල්ලන්නේ නේද? ඊට වඩා වැඩියෙන් ගාණක් ඉල්ලනවනේ. හරි. දැන් මාසෙ ඉවරයිනේ විශ්ලේෂණ තීරුත් එකතු කරන්න. Tamanට කැමති තැනකින් ඉරි දෙකක් ගහලා එකතු කරන්න. නිශ්චිත නෑ මේව මෙතනින් ඉරි ගහන්න කියලා. විශ්ලේෂණ තීරුත් එකතු කරන්න. එදදාස් 170යි. හත්සිය 55යි 500යි 700යි 110යි 2200යි මේකේ නෑ. විශ්ලේෂණය කරනකොට තීරුව මාරු වෙලා නම් මේ එකතු වෙන එකක් නෑ. හරි හරි තීරුවට දාගත්තා නම් හරි. මගේ අතිනුත් වැරදුනොත් හරි තීරුවට වැටිලා නැත්නම් වැරදිලා මගේ අතින් වෙනින් තීරුවට ගිහලා දුනොත් මේ ටෝටල් එකට වඩා වෙනස් එකක් ඒවි. හරි.
දැන් ඉස්සෙල්ලා ගානේ ඕකට අමතරව මේ ඉස්සෙල්ලා ගානේ නැති මේකේ ඉල්ලනවනේ සුළු මුදල් පොත ලෙජරේට පිටපත් කරන්න කියලා. එහෙනම් සුළු මුදල් පොත ගිණුම් තියලත් පෙන්වන්න ඕනලු. ඔයාලට මතකද සුළු මුදල් පොත අපි ගිණුම් තැබුවා? සුළු මුදල් පොත ගිණුම් තැබුවා මතකද? මොකද කරන්නේ? මේ විශ්ලේෂණ තීරුව හැම එකටම ගිණුම ගානේ හදන්න. මේ විශ්ලේෂණ තීරුව හැම එකටම ගිණුම ගානේ හදන්න. එනම් මොන ගිණුම්ද ඕන? ගිණුම් කීයක් ඕනද? ගොඩක් උසේ පා රූල් 2යි උස. 1යි 2යි 3යි 4යි 5යි 6යි විශ්ලේෂණ තීරුව 6නේ තියෙන්නේ නම් ගිණුම් 6යි. විශ්ලේෂණ තීරුව 6නේ තියෙන්නේ නිසා ගිණුම් 6යි. ගොඩක් උසේ පා රූල් 2ක් වගේ උස තිබ්බනම් ඇති. ලිපි ද්‍රව්‍ය ගිණුම තැපැල් ගිණුම පිරිසිදු කිරීම ගිණුම මේ ඔක්කොම වියදම් ගිණුම් සුබ සාධන ගිණුම දුරකථන ගිණුම ගමන් වියදම් ගිණුම මේ හැම ගිණුමක්ම වියදම් ආයතනයට ඇති වෙච්ච වියදම් ගිණුම් ටිකක් තියෙනවා. සුළු මුදල් බාරකාරය කියන්නේ එදිනෙත ඇති වෙන කුඩා කුඩා ගෙවීම්. ඒ ගෙවීම් වලත් බහුතරයක්ම වියදම් වලට ගෙවන්නේ. කුඩා කුඩා ගෙවීම් වියදම් වලට ගෙවීම් කරන්නේ සුළු මුදල් බාරකාරය. ඒ ගෙවන ගිණුම් ටික තමයි මේ තියෙන්නේ. ගිණුම් ටික ඇඳගත්තද? ගිණුම් 6ක්. ගිණුම් 6 නම් කරගත්තද? ගිණුම් 6 නම් කරගත්තද? right. ඔයාට සුළු මුදල් පොතේ ගනුදෙනු දෙකක් ගිණුම් තියෙන හැටි කියලා දුන්න මතකද? සුළු මුදල් පොතේ තියෙන ගනුදෙනු වර්ග දෙකයි. මතකද මේක? සුළු මුදල් ලැබීම්. සුළු මුදල් ලැබීම්. දෙවෙනි එක සුළු මුදල් ගෙවීම්. සුළු මුදල් පොතේ තියෙන ගනුදෙනු දෙකයිනේ සුළු මුදල් ලැබීම්, සුළු මුදල් ගෙවීම්. සුළු මුදල් ලැබීම් වල දිස්සට අහන මතකද? පන්තිදි ගණන් හැදුවා මතක නෑ මං ආයි කියන්නද? සුළු මුදල් පොතට හර මුදල් පාලන ගිණුම බැර සුළු මුදල් පොත හර මේ තියෙන සුළු මුදල් පොතේ ලැබීම් කියන්නේ හර පෙන්වන්න මෙතන සුළු මුදල් බාරකාරයට ලැබෙනකොට ලැබීම් තීරුව හර එහෙනම් සුළු මුදල් පොත හර අර උදේ හදපු මුදල් පාලන ගිණුම ඉස්සලා හදපු මුදල් පාලන ගිණුම බැර සුළු මුදල් ගෙවනකොට දිස්සට අහන යන්නේ ගෙවීම් කළ ගිණුමට හර ගෙවීම් කළ ගිණුමට හර සුළු මුදල් පොතට බැර ගෙවීම් කළ ගිණුමට හර සුළු මුදල් පොතට බැර මේ තියෙන සුළු මුදල් පොතේ බැර පැත්ත ගෙවීම් පැත්ත මෙන්න මේක තමයි ගෙවීම් කියන්නේ මේක තමයි සුළු මුදල් පොතේ බැර පැත්ත මේ තියෙන සුළු මුදල් පොතේ හර පැත්ත හැබැයි ඇඩ්වාන්ස් ලෙවල් වල පොඩි වෙනසක් ඇති වෙනවා සුළු මුදල් ගිණුම් තියනකොට සුළු මුදල් පොතට නෙමෙයි හර බැර කරන්නේ මේකම තමයි හැබැයි සුළු මුදල් පාලන ගිණුමකට තමයි හර බැර කරන්නේ ඇඩ්වාන්ස් ලෙවල් වලදී ඔයාට මේකේ හරසටහන යන්නේ සුළු මුදල් පොත නෙමෙයි සුළු මුදල් පාලන ගිණුම හර අපිට AT සිලබස් එකේ මේක දාලා නැහැ මෙතන සුළු මුදල් පොතට නෙමෙයි බැරසටහන යන්නේ සුළු මුදල් පාලන ගිණුම බැරසටහන යන්නේ
මම එකත් ආට උපකාරී කරලා දුන්නා. දැන් සුළු මුදල් පොතට හර කරන එක ඇඩ්වාන්ස් ලෙවල් පන්තියේදී කරන්නේ සුළු මුදල් පාලන ගිණුමට හර. සුළු මුදල් පොතට බැර කරන එක ඇඩ්වාන්ස් ලෙවල් වලදී කරලා දේවිස සුළු මුදල් පාලන ගිණුමට බැර. පොඩි වෙනසක් ඇති වෙලා තියෙනවා. හරි. එහෙනම් මෙන්න දැන් සුළු මුදල් ලැබිලා ඉවරයි. දැන් සුළු මුදල් ගෙවීම් ටික ගිණුම් තියෙනවා. ලැබීම් ටික සුළු මුදල් පොතට හර වෙලා තියෙන්නේ. සුළු මුදල් ගෙවීම් ටික සුළු මුදල් පොත බැර වෙලා ගෙවලා තියෙන්නේ. ගෙව්ව ගිණුමට හර කරන්න. මෙන්න මේ ගිණුම් ටිකට හර කරන්න. හර කරන්නේ විශ්ලේෂණ තීරුවල එකතු අරන් ගිහිල්ලා. තැපැල් තීරුවේ එකතුව 1170ක් හර කරන්න සුළු මුදල් සුළු මුදල්. තැපැල් ගිණුමට හර කරන්න සුළු මුදල් කියලා විශ්ලේෂණ තීරුවේ මුළු එකතුව 755. පිරිසිදු කිරීමේ ගිණුමට හර කරන්න සුළු මුදල් කියලා 500. සුබ සාධන ගිණුමට හර කරන්න සුළු මුදල් කියලා 700. විශ්ලේෂණ තීරුවල එකතුව. දුරකථන ගිණුමට හර කරන්න සුළු මුදල් කියලා 110. ගමන් වියදම් ගිණුමට හර කරන්න සුළු මුදල් කියලා 2200. ඔන්න සුළු මුදල් පොතේ ගෙවීම් ටික ගිණුම් තියෙන විදිය. ගෙවීම් කළ ගිණුම් හර සුළු මුදල් පොතට බැර. ගෙවීම් කළ ගිණුම් ටිකට හර කළා සුළු මුදල් පොතට බැර කළා. මේ ගිණුම් බැලන්ස් කරන්න අත්‍යවශ්‍ය නැහැ. බැලන්ස් කරන්නේ ශේෂ පිරික්සුමක් හදන වෙලාවේ. Tamanට ඕන නම් නිකන් පුරුදු වෙන්න බැලන්ස් කරන්න අර ඉස්සෙල්ලා වගේ. Tamanට ඕන අත්‍යවශ්‍ය නැහැ. අර අලුතෙන් මේ කවුන්ටින් කරන කට්ටිය මේක බැලන්ස් කරන මේ තනි ඉලක්කමයිනේ තියෙන්නේ බැලන්ස් කරත හැකි. ටක් ගාලා කොහමද? ඩබල් ඉරි ගැව්වා. මේ පැත්තේ ඩබල් ඉරි ගැව්වා. ෂේපාගේ 1170යි ෂේ ඊගේ. යාර අලුතෙන්ම පුරුදු වෙන කට්ටිය බැලන්ස් කරලා තියන්නේ. ගෙදෙද්දි දැන් මේ දවස්වල වෙන වැඩකුත් නැහැනේ. නේද? ඒක නිසා බැලන්ස් කරලා තියන්නේ. අත්‍යවශ්‍ය නැහැ බැලන්ස් කරන එක ගිණුම් ටික පුරුදු වෙන්න බැලන්ස් කරන්න. තනි ඉලක්කමත් වෙන නිසා කීනුම් කීපයක් බැලන්ස් කරලා තියන්නේ. එතකොට Tamanට පුරුවක් එනවනේ. තනි ඉලක්කමත් තියෙනකොට ගිණුමක් බැලන්ස් කරන්න හැටි. right. අපි ඊළඟ දවසේ වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙනවා පාඩම් අංක 6 ටිකක් සැර පාඩමක්. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට අදාළ ගැළපිලි කියලා පාඩමක් තියෙන පාඩම් අංක 6. ඒ පාඩම සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරිද? යම්කිසි ළමයෙකුට මේ වීඩියෝ මොන හරි එන්නේ නැත්නම් තමන්ගේ IS එකේ රෙජිස්ට්‍රේෂන් නම්බරයට මේ වීඩියෝ මොන හරි එන්නේ නැත්නම් IS එකේ ටෙලිෆෝන් නම්බර එකට කෝල් එකක් දෙන්න. එහෙම නැත්නම් මගේ නම්බරෙත් ළමයි ළඟ ඇතිනේ හැමෝග ළඟම. නේද? නැත්නම් ලියා ගන්න මේක පෙන්වන්න පුතේ. ඔයගොල්ලන්ට ලින්ක් එකක් ඒවි වීඩියෝ අප්ලෝඩ් කරාට පස්සේ ඒ ලින්ක් එකට ගිහිල්ලා තමයි ඔයගොල්ලන්ට ඒ වීඩියෝ එක බලන්න පුළුවන් වන්නේ. හැබැයි එක වතාවයි බලන්න පුළුවන් වන්නේ. යම් කිසි කෙනෙකුට ඒ වීඩියෝ එක බලන්න බැරි වුණා නම් හරිද? සමහරලාට ඔයාගේ ලින්ක් එක ඇවිල්ලා නැත්නම් IS එකට කෝල් එකක් දෙන්න. එහෙම නැත්නම් මගේ නම්බරයට කෝල් එකක් දෙන්න. එතකොට මට විස්තර ටික දුන්නට පස්සේ IS එකෙන් ඔයාට ලින්ක් එක ආපහු එවා ගන්න පුළුවන් වෙයි. හරිද? 077 2 285 065. ඔය නම්බරයට කෝල් එකක් දෙන්න. එහෙම නැත්නම් IS එකේ නම්බර්ස් තියෙන බුක් වල පොත්වල ඒ නම්බරයට කෝල් එකක් දෙන්න. හරිද? විභාග අතාරින්න එපා. AT විභාගයේ පැවැත්වෙන දිනිය නිශ්චිත නැති වුණත් කවද හෝ තියේවි. ඔයගොල්ලෝ AT එකේ ලියාපදිංචි වෙලා තියෙන්නේ. ඒ නිසා ලියාපදිංචි ගාස්තු එම ගෙවලා තියෙන්නේ. ඒ නිසා කොහමරි එක්සෑම් 3යිනේ තියෙන්නේ. ඔක්කොට දාගන්න. මේ தත්ත්වය හැමදාම එන්නේ නැහනේ. නේද? මේ தත්ත්වය හැමදාම එන්නේ නැහනේ. යම් කිසි දවසක මේ தත්ත්වය අවසන් වේවි. හරිද? එතකොට එතකන් අපි ඔන්ලයින් ක්‍රමයට ওই විදියට ගෙනල්ලා ඉගෙන ගනිමු. මම හිතන්නේ ලේසිම වැඩේ තමයි මේවා දෙන්නේ ඔයගොල්ලන්ට මේ රෙකෝඩ් එක දෙන්නේ IS එකේ තියෙන ඒගොල්ලෝ හදාගත්ත වෙනම YouTube channel එකක් කරා තමයි දෙන්නේ. හරිද? ෆෝන් එකෙන් බලත හැකි කිසි ප්‍රශ්නයක් නැහැ. right? එතකොට අර මම හිතන්නේ අර
දැන් YouTube දෙන්නේ unlimited packages දෙන්නේ. ඔයගොල්ලෝ දාගෙන නැත්නම් මේ වෙනකොට ඒකෙන් බැලුවාම ගොඩක් වෙලා data යන්නෙම නැති තරම වෙයි. නිසා මේවා රයිට් ඔයගොල්ලෝ කොහොම හරි ඔයගොල්ලෝ අධ්‍යාපනයේ ඉස්සරහට ගෙනියන්න ඕන නම් දැන් වෙනත් රටවල් නම් මේ දවස්වල රයිට් රට වහලා තිබ්බට এডুকেෂන් පැත්ත කිසිම දෙයක අඩු කරලා නැහැ. ඔක්කොම ඔන්ලයින් සිස්ටම් හරහා තමයි යන්නේ. එක්සෑම් රිටර්න් තියෙනවා සමහර. එක්සෑම් රිටර්න් තියෙනවා. හරිද? ඒ නිසා ඔයගොල්ලොත් අධර්මත් වෙන්න එපා. සමහරවිට A level වලට තමන් සම්බන්ධ වෙන්න හිටිය ගුරුවරයා දැන් A level පන්ති සාමාන්‍යයෙන් මේ වෙනකොට පටන් අරගෙන තියෙනවා. නමුත් ඔයගොල්ලෝගේ මේකත් එක්ක ඔයගොල්ලෝගේ A level පන්ති තාම පටන් ගෙන නැතුව ඇති. ඉස්කෝලේ පටන් ගෙන නැහැ. A level පන්ති පටන් ගෙන නැහැ. නමුත් යම් කිසි ගුරුවරයෙක් ගියා ඇඩ්වාන්ස් level වලට යන්න බලාපොරොත්තු වුණා නම් හරිද? ඒස සමහරවිට මේ දවස්වල ඔන්ලයින් තමන්ට රයිට් ඒ පන්ති ආරම්භ කරලා ඇති. හරිද? ඒ වලට සම්බන්ධ වෙලා කොමාරි තමන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරගන්න එපා. රයිට්? ඒ වලට සම්බන්ධ වෙලා කොමාරි ඉගෙන ගැනීම කටයුතු ඉස්සරහට පවත්වාගෙන යන්න. මොකද විභාග දෙපාර්තමේන්තුව කියන්නේ ප්‍රශ්න පත්‍ර හදන වෙලාවේදී මේ දේවල් සැලකිල්ලට ගන්නවා අඩුයි ගොඩක් වෙලාවට. රයිට්? ඔයාලගේ ඇඩ්වාන්ස් ලෙවල් එකේ විභාගයේදී ඒව සැලකිල්ලට ගන්නවා අඩුයි. AT එකේදී ඒව සැලකිල්ලට ගන්නවා අඩුයි. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ඔය දේවල් අමතක කරලා තමයි විභාගයට යන්න වෙන්නේ. රයිට්? මෙහෙම කාලයක් තිබුණේ නැහැ කියලාත් අමතක වෙයි සමහරලාට අනාගතයේදී තව අවුරුදු දෙකකට පස්සේ ලෙවල්ට යන නිසා. හරිද? ඒ නිසා දැන් ඉඳලම සම්බන්ධ වෙලා ඇඩ්වාන්ස් ලෙවල් පන්ති ඔන්ලයින් ක්‍රමයට හරි යනවා නම් ඒ වලට සම්බන්ධ වෙලා තමන්ගේ අධ්‍යාපන කටයුතු ඉස්සරහට කරගෙන යන්න.